නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක සම්බන්ධ වෙන්නේ. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ නම්බර 49 අප්ලෑන්ඩ් රෝඩ් බර්ලින්ටන් ඇමරිකාවේ පදිංචි පින්වත් පිරිසක්. ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි සාමා කස්තුරිරත්න ඇතුළු පවුලේ හැම දෙනාම තම දායකත්වයෙන් මේ අයගේ උතුම් අරමුණ බවට පත්වෙන්නේ දෙමාපියන් වන මීට වසර 41කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු මහර කඩවත විසූ තම මෑණියන් වන අමාසීලී සේනාධිපති ද සිල්වා මහත්මියට පින් අනුමෝදන් කිරීම, මීට අවුරුදු 34කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු පියාණන් වන බෙනඩීත් ද සිල්වා මහතාටත් පරලෝ සැපත්වන්නට යෙදුණු නෑදෑ හිත මිත්‍රාදී සියලූම දෙනා සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම ධර්ම දේශනාවේ අරමුණ. ඒ වගේම දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්ති සැලසේවා කියලා අපිටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ලෝකෙ පුරාම පැතිරීගෙන යන මේ වසංගත රෝගයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීමත් පින්වතුන්ගේ අරමුණ. එහෙමනම් ඇමරිකාවේ බොස්ටන් නගරේ පදිංචි සාමා කස්තුරිරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් තමයි අද මේ ධර්ම දේශනාවට පින්බර දායකත්වය දරන්නේ. ඉතින් හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් බණහන සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී කතා කරන්නේ එදිනෙදා ජීවිතය තුළ සාමාන්‍ය ජීවිතය ගත කරන සාමාන්‍ය ශ්‍රාවකයන්, විශේෂයෙන් ගත්තොත් ගිහි ශ්‍රාවකයන් කාමභෝගී ගිහි ජීවිත ගත කරනවා. ඔවුන් ගොඩාක් කරදර බාධා ප්‍රශ්න ගැටලු මැද්දෙන් තමන්ගේ ජීවිතය අරගෙන යනවා. සමහරු බොහෝම කාර්ය බහුලයි. සමහරු ගෙවල් වල වැඩක් නැතුව නිදහසේ හිටියත් මානසිකව ප්‍රශ්නවලින් ඔළුව පිරිලා හැම වෙලාවෙම පසුතැවීම, ජීවිතේ ප්‍රශ්න හැඩුව කඳුලින් ජීවත් වෙන මිනිස්සු බොහෝ පිරිසක් ඉන්නවා. මේ ගෙවන ජීවිතය තුළ දවසින් දවස දින සති මාස අවුරුදු ගෙවෙමින් අපි දවසින් දවස මරණය කරා ලං වෙනවා. ඒ නිසා උපන්නා වූ සත්වයා අප්‍රමාදීව පින් කරගන්න, කුසල් කරගන්නට ඕනේ. අද අපි ඔබට කියලා දෙන්නේ එදිනෙදා ජීවිතය තුළ කොහොමද භාවනාවකට වෙලාවක් හදාගන්න. කොහොමද අපි ජීවිතයේ භාවනාවකට හිතක් පුරුදු කරගන්නේ. භාවනා කරන්න අපිට විශේෂ වෙලාවක්, වෙනම වෙලාවක් අවශ්‍යද. අපිට එදිනෙදා ජීවිතයේ කරන කියන කටයුතු එක්කම භාවනාවක් පුරුදු කරගන්න බැයිද. ඒ වගේම ඔබට ජීවිතේ පින් වැඩෙන විශේෂිත භාවනාවල් ගැන අද අපි මේ ධර්මානුශාසනාවේදී කතා කරමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඉඳගෙනම කළ යුතු විශේෂ භාවනාවක් හැටියට ඉරියව්වක් පෙන්නලා දුන්නේ ආනාපාන සති භාවනාවට. ආනාපාන සති භාවනාව දේශනා කරද්දී පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුම් කායම් පනිදාය. පළඟක් බැඳගෙන කය ඍජුව තියාගෙන වාඩි වෙලා මේ භාවනා අරමුණේ හිත පිහිටවාගෙන ආස්වාස ප්‍රස්වාස ගැන මෙනෙහි කරමින් භාවනා කරන්න කියලා. ඒකට හේතුව අපි ඉරියව්ව ගොඩාක් වැදගත් වෙනවා. හුස්ම රැල්ලත් එක්කයි අපි හිත පිහිටවාගෙන භාවනා කරන්න. අපි එක්ක ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඇලවෙලා ඉන්නකොට අපේ ශරීර ඉරියව් වෙනස් වෙද්දී අපේ අවධානයත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේමයි හුස්ම රැල්ලේ ස්වභාවය වෙනස් වෙනවා. සමහරලාවට ඇවිදිනකොට ඔබට තේරෙනවා ඇති
ටිකක් මහන්සි වෙනකොට වේගෙන් හුස්ම වැටෙනවා. මහන්සි එනවා, හතිය වගේ එනවා. හුස්ම අල්ලන්න අමාරු ස්වභාවයක් කෙනෙකුට ඇති වෙනවා. හැබැයි අපි ඉඳගෙන එතනදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්වුවේ උජුං කායම් පනිදාය, මේ කය ඍජුව තියෙන විදියට. හොඳට ඉරියව්ව හදාගෙන වාඩි වුණොත් හුස්ම බාධාවක් නැතුව හොඳට හුස්ම ඉහළ පහළ යන හුස්ම තුල හිත පිහිටවන්න පුළුවන්. පින්වතුනි, අනිත් හැම භාවනාවක්ම සතර ඉරියව්වෙම භාවනා අරමුණේ හිත පිහිටවාගෙන පුරුදු කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා කරණීයමිත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෛත්‍රී භාවනාව. සියලු සත්වයන්ට මෛත්‍රී වඩන හැටි. අප්‍රමාණ ක්‍රමයට, මහග්ගත ක්‍රමයට මේ හැම සත්වයක්ම අරමුණු කරගෙන මෛත්‍රී වඩන ක්‍රමය. ඒ මෛත්‍රී වඩද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තිත්තං චරන් නිසින්නවා සයානවා. ඉඳගෙන ඉන්න ඉරියව්වේදී, හිටගෙන ඉන්න ඉරියව්වේදී, ඇවිදින ඉරියව්වේදී, වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී, නිදාගෙන නිින්ද යනකන් නිදාගෙන ඉන්න ඉරියව්වේදී, ඒ ඕනෑම ඉරියව්වකදී මෛත්‍රී භාවනාව, මෛත්‍රී සිත පතුරවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්වතුනි, අපි බුදු ගුණ සිහි කරනවාද? අපිට හැම ඉරියව්වකම බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්. අපි නිදාගන්න ගියත් නිින්ද යනකම් බුදු ගුණ සිහි කරන්න පුළුවන්. අපි වාඩි වෙලා හිටියත් ඒ ඉරියව්ව තුල අපිට බුදු ගුණ සිහි කරන්න පුළුවන්. අපි වාහනයක යන ගමන් අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව තුල අපිට බුදු ගුණ මානසිකාරයක දෙන්න පුළුවන්. අපි හිටගෙන ඉන්නවා. අපි හිතමු බස් එකේ ඉනකම් පරක්කුයි. අපි බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්නවා. අපි බුදු ගුණ සිහි කරනවා. ඉරියව්ව ගැන සිහි කරනවා. මේ භාවනාව ගැන ඉගෙන ගත්තට පස්සේ ආයි විශේෂ වෙලාවක් අමුතුවෙන් හොයන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා බොහෝ දෙනෙක් අපිට ඉතින් කොහෙද භාවනා කරන්න වෙලාවක්? අපිට වෙලාවක් නැහැනේ කියලා. ඒ වෙලාවක් නැහැ කියන්නේ භාවනාව ගැන දන්නේ නැති නිසා. ඒ නිසා පින්වතුනි, භාවනාව පුරුදු කරගත්ත කෙනාට හැම වෙලාවම සිහියෙන් අවදියෙන් ඉන්න හැම වෙලාවක්ම භාවනා කරන්න පුළුවන් සුදුසුම වෙලාවක් බවට පත් වෙනවා. පින්වතුනි, ඔබ අහලා ඇති සතර සතිපට්ඨාන භාවනා අතර තියෙනවා සම්පජාඤ්ඤ භාවනාව කියලා භාවනා කොටසක්. සම්පජාඤ්ඤ කෙලෙස් හිතට ඇති නොවන විදිහට මනස සිහිනුවණින් සම්පජාඤ්ඤයෙන් යුක්තව දැඩි අදිෂ්ඨානයකින් ඉරියව් පවත්වනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මේ සම්පජාඤ්ඤ භාවනාවේදී ඒ හැම ඉරියව්වක්ම විස්තර කරනවා. අපි ඇවිදිනකොට, ආපසු හැරිලා ඉදිරියට යනකොට, ආපසු හැරිලා ඉන්නකොට වටපිට බලනවා, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී. වටපිට බලනවා, ඉදිරිපස බලනවා. මේ හැම වෙලාවෙම මනස සිහිනුවණින් අපේ ඉරියව් පවත්වනවා. සම්මිංජිතේ පසාරිත, අතපය දිග හරිනකොට, හකුලනකොට අපි කොච්චර දවසට කී සැරයක් නම් අතපය දිග හරිනවා, හකුලනවා, වාඩි වෙනවා, නැගිටිනවා, කොච්චර දේවල් මේ ඉරියව් වෙනස් වීම තුල කරනවද? ඒ හැම වෙලාවකම සම්පජානකාරී හොති. හොඳ සිහිනුවණින් ඉරියව් පවත්වනවා. ඊළඟට වාඩි වෙනකොට, නැගිටිනකොට ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති. ගමන් කරනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, නැගිටලා ඉන්නකොට, ඇවිදිනකොට, කතා කරනකොට, කතා නොකර නිහඬව ඉන්නකොට, තුන්හි භාවය කියන්නේ නිහඬව ඉන්නවා. ඒ හැම වෙලාවෙම සම්පජානකාරී වූ හොඳ සිහිනුවණින් ඉරියව් පවත්වනවා. මගේ හිතට ලාමක අකුසලයකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා හොඳ සිහිනුවණින් තමන්ගේ ඉරියව්ව ගැන සිහියෙන් සම්පජාන්යෙන් ඉනවා. ඒක භාවනාවක්. ඊළඟට කන බොනකොට අසිතේ, පීතේ, කායිතේ, සායිතේ සම්පජානකාරී හොති. අපි කෑම කනවා, පීතේ යමක් බොනවා, හපලා කනවා. එතකොට කෑවිලි, පළතුරු වගේ දේවල් විශේෂයෙන් හපලා කනවා සද්ද දෙන විදිහට. සමහර එහෙම කන බොනකොට හැම වෙලාවෙම සම්පජානකාරී හොති. හොඳ සිහිනුවණින්. එතකොට බලන්න, කෑම කන වෙලාවට, යමක් බොන වෙලාවට
හැම වෙලාවෙම ඉරියව් පවත්වන්න පුළුවන්. කොච්චර භාවනාවට හැම ඉරියව්වක්ම උපයෝගී කරගන්න පුළුවන්ද කියන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් වැසිකිලි කැසිරි කරනකොට ඒත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. වැසිකිලි කැසිකිලි කරන වෙලාවටත් මගේ හිතට ලාමක අකුසලයක් නම් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා හොඳ සිහිනුවණින් ඉරියව් පවත්වන්න පුළුවන්. ඒකත් භාවනාව. එහෙමනම් අපිට පේනවා මේ භාවනාව ගැන ඉගෙන ගත්ත කෙනෙකුට, දන්න කෙනෙකුට අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ කියන කතාව කවදාවත් කියන්න බෑ. ඒ කියන්නෙම නොදන්න කෙනෙක්මයි. ඒ නිසා පින්වතුනි ජීවිතේ අමුතු වෙලාවක් නැහැ. අපි ගෙවන දවසේ අපිට හැම වෙලාවකම අවශ්‍ය කරන්නේ භාවනාව ගැන දැනුමත් ඒ අරමුණේ සිහිය පිහිටවා ගැනීමත් කියන කාරණාව පමණයි. එහෙමනම් අරමුණේ සිහිය පිහිටවා ගන්න පුළුවන් නම් අපි අරමුණට සිහිය පිහිටවනවා. ඒ කියන්නේ අපි ආනාපාන සතිය නම් කරන්නේ අපි හුස්ම රැල්ලට සිහිය පිහිටවනවා. මෛත්‍රී භාවනාව නම් කරන්නේ මෛත්‍රී අරමුණට සිහිය පිහිටවාගෙන මෙත් වඩනවා. බුදුගුණ මනසිකාරය නම් කරන්නේ බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන උන්වහන්සේව ගුණ වශයෙන් මෙනෙහි කරනවා. ධම්මානුස්සති භාවනාව නම් කරන්නේ ධර්මයේ ගුණ වශයෙන් සිහි කරගෙන ඒ ධර්මයේ ගුණ මෙනෙහි කරනවා. සංඝානුස්සති භාවනාව නම් කරන්නේ ශ්‍රාවක සංඝයාව ගුණ වශයෙන් සිහි කරමින් උන්වහන්සේලාව මෙනෙහි කරමින් උන්වහන්සේලාගේ ගුණ සිහි කරනවා. සීලානුස්සති භාවනාව අපේ සීලය ගැන මෙනෙහි කරනවා. තමන් රකින්න ගුණධර්ම. ඔබ ගිහි ශ්‍රාවකයෙක් හැටියට නම් ජීවත් වෙන්නේ. ඔබ ගිහි ශ්‍රාවකයෙක්ගේ නිත්‍ය සීලේ පංච සීලේ. පොයට උපෝසතේ රකින්න. එතකොට තමන්ගේ සීලාදී ගුණධර්ම මම මෙච්චර කාලයක් සීල් රකින්න කෙනෙක්. පුංචි වරදක් වුණත් මං සීලය අලුත් කරගන්නවා. ආයතින් සංවරේ පිහිටනවා. කුඩා වරදේ පවා මම බය දකින්න කෙනෙක්. මං සීලයට ගරු කරන කෙනෙක්. මම මේ විදිහේ සීලයක් රකින්න කෙනෙක් කියලා තමන්ගේ සීලේ සිහි කිරීම භාවනාවක් සීලානුස්සතිය. ස්වාමීන් වහන්සේලා සාමණේර ස්වාමීන් වහන්සේලා සාමණේර දස සීලේ, උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් උපසම්පදා සීලේ. මම මේ විදිහට පෝය කර්ම කරමින් ඇවැද්දෙසමින් මගේ අඩුපාඩු හදාගෙන මම මේ විදිහට ධර්ම මාර්ගයේ සීල ගෞරවයෙන් යුක්තව ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා මෙනෙහි කිරීම භාවනාව. ඊළඟට ත්‍යාගානුස්සතිය. අපි දන් දෙනවා, අනුන්ට උදව් උපකාර කරනවා, පින් කරනවා. අපි කරපු පින් සිහි කරන්න පින බලවත් වෙනවා. ඒක භාවනාවක්. දැන් ඔන්න බලන්න සමාජය තුල ඔබ අහලා ඇති සමහරු ඔය දුන්නොත් දුන්න ආයෝවා කියවන්න ඕනේ නැහැ. ඕවා නිකන් කියව ඉන්න ඕනේ නැහැ. ඔය වගේ කතා ඇහිලා ඇති. හැබැයි මේක වැරදි විදිහට තේරුම් ගත්තට පස්සේ සමහරු හිතනවා දීපු දේවල් ගැන හිතන එක ලෝභකම, මසුරුකම. ඒවා හිතන්න හොඳ නෑ කියලා. පින්වතුනි දීපු දේවල් ගැන හිතන්න හොඳ නැත්තේ මෙන්න මේ විදිහට. මසුරු සිතෙන් හිතන්න හොඳ නෑ. අපරාධි දුන්නේ. අන්න එහෙම හිතනවනේ සමහරු. දානයක් දීලා ගණන් හදනවා. මෙච්චර වියදම් වුණා කියලා ගාන හදලා එකපාරට ගණන් ටික එකතු කරලා බලලා අම්මෝ මෙච්චර ගිහිල්ලා මාසයක් කන්න තිබ්බ සල්ලි අපරාධේ. අන්න එහෙමයි හිතන්න හොඳ නැත්තේ. බුදුරජාණන් වහන්සේ දීපු දානය ගැන හිතන්න අපිට පෙන්නුවේ කොච්චර ලාභයක්ද. මම මේ වගේ පිනක් කරගත්තා. අපිට මේ පිනේ ආනිසංස වශයෙන් හිතන්න පුළුවන්. අපි හිතමු අපි දන්නවා සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පින. අන්න අපි සිහි කරනවා. එක සතෙකුට ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස ලැබෙනවා. මං කොච්චර පිනක් කරගත්තද? දක්ඛිනාවිභංග සූත්‍රය දානය ගැන විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුස්සීලයෙක් වුණත්, මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත්, අසරණ කුසගින්නෙන් ඉන්න මිනිස්සෙකුට අසරණකම ගැන හිතලා අනේ පව් බඩගින්නේ ඇති කියලා හිතලා අපි ආහාර ටිකක් දෙනවා. ආත්ම 1000ක් ආනිසංස ලැබෙන පිනක්. ඊළඟට එයා මොන ආගමේ මොන දෘෂ්ටි දරාගෙන හිටියත් සිල්වත් ගුණවත්, ඒ කියන්නේ කාටවත් හිංසාවක් නැති
බොහොම ගුණධර්ම ඇති මෛත්‍රී සහගත ජීවිත ගත කරන කෙනෙක් නම් ඒ ගුණේ සලකලා අපි එයා මොන දෘෂ්ටිය දරාගෙන හිටියත් අපි යාට ආහාර ටිකක් දෙනවා. ආත්ම දසදහසක් ආනිසංස ලැබෙන පින. ඊළඟට පෘථග්ජන වුණත් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කර්මඵල විශ්වාස කරන පින්පව් විශ්වාස කරන සිල්වත් කෙනෙක් ඉන්නවා. තාම මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි සිල්වත් ජීවිතයක් ගත කරනවා පින්පව් ගැන විශ්වාස කරන අපි ගමු උපෝසත සීලයක් සමාදන් වෙන්න පොයකට සීල් ගන්න උපාසක මහත්තයෙක්. අපි ආහාර වේලක් දෙනවා. අනේ පව් කියලා අපි එහෙම හිතලා දෙනවා. ඒ වගේම සීලය ගැන හිතලා දෙනවා. අපි පොය දවසට සිල්ලක් තන්න දානයක් දෙනවා. අපි හිතමු එක්කෙනෙක් කියලා දැන් මේ පෙන්නන තනි පුද්ගලයෙක්. එක පුද්ගලයෙකුට ආහාර වේලක් දෙනවා සිල්වතෙකුට. ආත්ම ලක්ෂයක් ආනිසංස ලැබෙන පිනක් කියනවා. එතකොට බලන්න එක පුද්ගලයෙකුට ආහාර ටිකක් දුන්නොත් ආත්ම ලක්ෂයක් ආනිසංස ලැබෙන පිනක්. එතනින් එහා ආර්ය ශ්‍රාවකයන්ට සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අනන්ත යප්පමෙයයි කියන. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අනන්ත යප්පමෙයයි. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ආහාර වේලක් පූජා කරනවා. එහි විපාක අනන්තයි අප්‍රමේයයි. සකදාගාමී ඵලයේ ලැබපු කෙනෙක්, අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙක්, අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනෙක්, අරහත්ත්වයේ පිණිස මාර්ගය වඩන කෙනෙක්, මහරහතන් වහන්සේ නම. ඊළඟට පසේ බුදු කෙනෙක් ඔය විදිහට ආනිසංස ඉහළට පෞද්ගලික දාන 14ක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පින්වතුනි, ඒ අතර කෙනෙකුගේ ධර්මාවබෝධයේ සිල්වත් ගුණවත්කම වැඩි වෙන්න පිනේ ආනිසංස මහත්ඵලයි මහානිසංසයි. හැබැයි මතක තියාගන්න, සතෙකුට දුන්නත් දුස්සීලයකට දුන්නත් පින් සලකාගෙන කර්මඵල විශ්වාසයෙන් නම් අපි දන් දෙන්නේ. අපිට පිනක් නැතුව නෙමෙයි, පිනක් තියෙනවා. ඒ නිසා ඔබට ලැබෙන හැම වෙලාවෙම සතෙකුට හරි ආහාර ටිකක් දෙන්න. ලොකු පින්කම් කරන්න මහා ධනවතෙක් නොවෙන්න පුළුවන්. පින්වතුනි, ධනවතුන් පින්කම් කරනවම නෙමෙයි, සල්ලි තිබ්බ පමණින් පින්. ඔබ දැකලා ඇති ඕන තරම් කොච්චර ලෝභ මසුරු කාටවත් සේවකයෙකුට සලකන්නේ නැහැ. තමන් ළඟ ඉන්න කෙනෙකුට කන්න බොන්න දෙන්නේ නැහැ. තමන් කාලේ ඇඳලා ඉන්නෙත් නැහැ. කෝටි ගණන් සල්ලි තියෙන මහා මසුරු සිටුවරු වගේ ජීවත් වෙලා ඔහේ හිඟන්න වගේ මැරලා යන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේ දානි ආනිසංස ලැබෙන්නේ තමන් සසරේ දන් දීපු විදිහට මතක තියාගන්න. ඒ නිසා දීපු දෙයට ලෝභ කරලා අපරාධි දුන්නේ කියලා ගණන් හද පසුතැවුනොත් දන් දීපු නිසා සසරේ ලැබෙනවා. හැබැයි දීපු දෙයට ලෝභ කරපු නිසා ඒවා භුක්ති විඳින්න පින ලැබෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට. ඔය වගේ හරි ලස්සන සිදුවීමක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට 80 කෝටියක් ධනය ඇති මහා ධන සිටුවරේ සවැත් නුවර හිටපු අපුත්තක කියලා සිටුවරේ, දරුවෝ හිටියේ නැහැ කවුරුත්, ඒ නිසා වට කිය අපුත්තක. මේ සිටුවරයා මැරුණා. දැන් ඔහොම කෙනෙක් කාත් කවුරුත් නැති, දරුවෙක් නැති මිනිසෙක් මැරුණට පස්සේ ඔහුගේ දේපල ඔබ දන්නවා අද අපේ රටේ වගේ නම් රාජසන්තක වෙන මහා භාරකාරයකට අයිති වෙනවා. ඉස්සර රජ්ජුරුවන්ට අයිති වෙන අයිතිකාරයෙක් නැති දේ. එතකොට රජ්ජුරුවන්ට තමයි දැන් මේ කෝටි ගාණක් වස්තුව දේපල ඔක්කොම අයිති වුණේ, රාජසන්තක වුණා. කොසල් රජ්ජුරුවෝ උදේ ගිහිල්ලා ඔහු මැරුණා කියලා ආරංචි වුණා. මේ වස්තුව රාජසන්තකයි කියලා දැනගත්තා. රජ්ජුරුවන්ගේ අමාත්‍යවරු කිව්වා, රජතුමනි හිතා ගන්න බැරි වස්තුවක්. රන් රිදී මුතු මැණික් කෝටි ගණනක් වස්තුව. රජ්ජුරුවෝත් ගියා බලන්න. පුදුම තරම් වස්තුවක් ගොඩ ගහගෙන හිටපු සිටුවරෙක්. හැබැයි පුදුම ජීවිතයක්, කරුමක්කාර ජීවිතයක්. කාලනේ, ඇඳුමක් ඇඳලා නැහැ, හිඟන්නෙක් වගේ ඉඳලා තියෙනවා තමන්ගේ සිටු මැදුරේ. දෙමව්පියන්ගෙන් ලැබිච්ච අර සිටු මැදුරේ හිටියා හිඟන්නෙක් වගේ. කෝටි ගාණක් වස්තුව තියාගෙන හිටියා. කාලේ ඇඳලා ජීවත් වුන්නේ නැහැ. තමන් සැප විඳින්නේ නැහැ. මෙලොවට දෙයක්වත් නැහැ, පරලොවට කරගත්ත දෙයක්වත් නැහැ. රජ්ජුරුව මේ ගැන කල්පනා කරලා පුදුම මිනිහෙක්, පුදුම ලෝභයෙක්, මේ නම් පෙර කර්මයක් වෙන්නේ නැති. ඔය කර්ම ගැන බුදුරජාණන් වහන්සේගේ මහල දැනගන්න පුළුවන් කියලා බුදුහාමුදුරු මුණ ගැහෙන්න දවල් වරුවේ
මේ අපොත්තක සිටුවරයාගේ දේපොළ රාජසන්තක කරලා කරත්තවල පටවල මාලිගාවේ ගබඩාවලට පිටත් කරලා රජ්ජුරුව එන ගමන් ජේතවනයට ආව බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන අහගෙනම යන්න. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ කලබලෙන්ම වගේ අද මේ අපොත්තක කියලා මේ නගරේ හිටපු ධනවත් සිටුවරයෙක් මැරුණා 80 කෝටියක් රන් කහවණු කිව්වා. රිදී ආදී අනෙක් වස්තුව ගැන කවර කතාවක්ද? ඔහුට කවුරුත් නැතුව ඔහු මිය ගියා දේපොළ රාජසන්තක වුණා. ඒ කටයුතු කරලා මම මේ එන ගමන් කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නේ ඕක නෙමෙයි. මේ සිටුවරයා කාලා තියෙන්නේ කාඩි හොදී නියුඩු හාලු හිඟන්නු කනවා වගේ තමයි කාලා බීලා තියෙන්නේ. ඇඳුමක් හරියට ඇඳලා නැහැ. මිනිස්සු විසි කරලා දාලා තියෙන ඇඳලා ඉරිලා විසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන ඇවිල්ලා ඒවෙන් ඇඳුමක් හදාගෙන ඔහොම තමයි කිව්ව ජීවත් වෙලා තියෙන්නේ. හිඟන්නෙක් වගේ ඉඳලා හිඟන්නෙක් වගේ කාලා ලස්සනට ඇඳලා කරලා ඉන්නේ නැතුව බොහෝම දුක්ඛිත ජීවිතයක් ගත කරලා මැරිලා ගිහිල්ලා අර වස්තුව රාජසන්තක වුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ මෙච්චර වටින වස්තුවක් ලැබුණේ මොන වගේ පිනකටද? හැබැයි මේවා පරිහරණය කරන්න තරම් හිත නැඹුරුන් නැත්තේ මොන වගේ කර්මයකටද කියලා අහුවා පෙර අකුසලයකට. සියල්ල දකින බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා සංසාරි පෙර ආත්ම ගානකට පෙර ඔහු කරපු කර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔය පෙර කර්ම විපාකයක් කිව ගෙව්වේ. මීට බොහෝ කාලයකට පෙර ඔය සිටුවරයා ඔය වගේම ධනවත් සිටුවරයෙක් හැටියට එදා ඉපදිලා හිටියා. බුද්ධ ශූන්‍ය කාලයක්. ඔබ දන්නවා බුද්ධ ශූන්‍ය කාලවල බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා දහම් දෙසනවා නෙමෙයි. ඒ කාලවල බුදුරු ලෝකෙ නැහැ. හැබැයි පසේ බුදුරු ලෝකෙ බුද්ධ ශූන්‍ය කාලවල පහළ වෙනවා. ඒ කාලෙ තගර සිකී කියලා පසේ බුදු කෙනෙක් ලෝකෙ වැඩ හිටියේ. මේ පසේ බුදුරජාණන් වහන්සේ හිමාල වනය ආශ්‍රිත වැඩ ඉන්න මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා සමහර දවස්වලට නගරෙ පිණ්ඩපාතය කරලා අහසින්ම අතුරුදහන් වෙලා වඩින්න. ඔය අතරේ මේ සිටුවරයා බොහෝම ලෝභ මසුරු සිටුවරේ. කාටවත් සේවකයෙකුට මොකවත් දෙන්නෙත් නෑ. පුදුම ලෝභයි. කාටවත් උදව්වක් කරන්නේ ධනෙ ගොඩ ගහගෙන ඉන්නවා. ඔහොම ඉන්න අතරේ දවසක් තමන්ගේ සේවක පිරිසක් එක උදේ පාන්දර ගමනක් යන්න සාමාන්‍ය වෙලාවට පිටත්. ඒ කාලෙත් ඔය බමුණෝ නැකත් ශාස්ත්‍ර මේ වෙලාවල් තිතිය ඕවා බලාගෙන මේ වෙලාව නම් හොඳයි ගමනක් යන්න කියලා ඔන්න උදේ පාන්දර වැදගත් ගමනකට පිටත් වුණා. සේවකයෝ කීප දෙනෙකුත් එක්ක. මේ ගමනේ පිටත් වෙලා යනකොට එදා අහසින් වැඩම කරපු තගර සිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ පාරක් දිගේ පිණ්ඩපාතේ වඩිනවා. තමන්ගේ ඉදිරියට මූණටම හම්බුණ හදිසි. මූණට මුණ ගැහුණට පස්සේ හිස් පාත්‍රයක් කරන් පිණ්ඩපාත යන මේ පසේ බුදුහාඳුරු මුණ ගැහුණට පස්සේ ඒ කාලේ බමුණු මත අදත් ඔය බමුණු මත විශ්වාස කරන අය ඉන්නවා. හම්බෝ මේ ඉස්සරහට මුණ ගැහුණේ මේ හිස් පාත්‍රයක් කරන් මේ ශ්‍රමණේක්නේ කියලා හිතුවා. හිතලා කමක් නෑ ඉතින් අද මේ වැදගත් ගමනක් යන නිසා අද නම් මොනවා හරි දෙයක් පූජා කරනවා කියලා හිතට ආවා. හිතට ඇවිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේ මූණටම හම්බුණා. ඇහුවා නතර වෙලා ස්වාමීනි කොහෙද මේ උදේ පාන්දරම? උන්වහන්සේ බොහෝම කරුණාවෙන් කියා හිටිය පින්වත පිණ්ඩපාතේ වඩිනවා. ඔබ වහන්සේට දානි ලැබුණද කියලා ඇහුවා. තාම නෑ කිව්වා. කෝ බලන්න කියලා පාත්‍රේ අර සිවුරෙන් වහගෙන යන පාත්‍රේ මේ බැලුවා. පාත්‍රේ තිබිලා. බලනකොට දානේ හම්බෙලා නෑ. ඒ වෙලේ කිව්වා ස්වාමීනි එහෙමනම් ඉතින් මේ උදේ පාන්දර හම්බුනේ ඔබ වහන්සේ අන්න අතනින් හැරිලා යනකොට මගේ සිටු මැදුර තියෙනවා. ඔබ වහන්සේ මගේ නිවසට වඩින්න. මං සේවකයෙක් යවලා ඔබ වහන්සේට දානි ටිකක් පූජා කරනවා. ඔබ වහන්සේ වඩින්න කියලා උන්වහන්සේව පිටත් කරා. පිටත් කළා සේවකයෙකුට කතා කරලා කිව්වා ඔබ ඉක්මනට දුවගෙන ගිහිල්ලා ගෙදර අයට මෙන්න මේ විදිහට කියන්න ඕනේ. ගෙදර තියෙන දෙයකින් හැන්දක් පාත්‍රයට බෙදලා යවන්න කිව්වා. ආයි මේ ලොකු දානයක් දෙන්න නෙමෙයි. හැන්දක් පාත්‍රයට බෙදන්න. සේවකයෙකුට කියලා
සේවකයාව පිටත් කරා ඉක්මනට මේ පැත්තෙන් දුවලා ගිහිල්ලා පණවිඩේ කියලා එන්න කියලා. දැන් ගමන යන්නනේ. ඔහු පණවිඩේ කියලා ආව පිරිසත් එක්ක මේ සිටුවරයා ගමන පිටත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ සාන්ත ගමනින් අර සිටු මැදුරට නිවසට වැඩියා. ගෙදර මිනිස්සුන්ට ඉහේ මලක් පිපුණා වගේ. ඇයි මේ මිනිහා ගෙදර හිටියොත් කවදාවත් දානයක් දෙන්න විදිහක් නැහැ. මසුරුයි ලෝභයි කාටවත් දෙයක් දෙනවට කැමති නැහැ. අද ගෙදර නැති වෙලා අනේ අපිට පින් කරගන්න පුළුවන් කියලා ආසනයක් පනවලා ස්වාමීනි වැඩ ඉන්න කියලා ප්‍රනීත විදිහටම දානි සකස් කරා. ඇල්හාලි බත් වලින් ප්‍රනීත සූප ව්‍යාංජනත් එක්ක දානි සකස් කරලා බොහෝම ගෞරවයෙන් පාත්‍රයට දානි පූජා කරා. උන්වහන්සේට ඇති තරම් දානි පූජා කරලා ඊට පස්සේ උන්වහන්සේ ගාථාවකින් පින් අනුමෝදන් කරලා උන්වහන්සේ වැඩියා. දැන් අර ගමන ගිහිල්ලා ආපහු හැරිලා පිරිසත් එක්ක වැඩ ටික කරගෙන උදේ පාන්දරම ආපහු එනකොට අර නිවසේ දානි හදනකන් ටික වෙලාවක් වැඩ ඉඳලා දානෙත් පිළි අරගෙන ගාථාවකින් පින් අනුමෝදන් කරලා ආපහු වඩින මේ තගරසිකී කියන බුදුරජාණන් වහන්සේ පසේ බුදුහාමුදුරන්ව ආයිමත් හම්බුණා ආපහු වඩිනකොට. දැන් මගදී හම්බුණාට පස්සේ කතා කරා මේ ස්වාමීනි ඔබ වහන්සේ මගේ නිවසට වැඩියද එහෙමයි කිව්වා. ඔබ වහන්සේට දානි ලැබුණාද මේ මගේ ගෙදරින් දානි පූජා කරාද? ඔව් පින්වත කිව්වා. දානි පූජා කරායේ ඇත්ත බොහොම සද්ධාවෙන්. දැන් හිතට ආව මට බලන්න ඕන කියලා. අර මසුරුකම ලෝභකමත් එක්ක කොච්චර පූජා කරලා දන්නේ බලන්න ඕන කියලා. කෝ බලන්න ස්වාමීනි කියලා අර සිවුරෙන් වහගෙන යන පාත්‍රයේ සිවුර එහාට කරලා බැලුවා සිවුරෙන් වහගෙන ඉන්න පාත්‍රයට බිල බැලුවා. බලනකොට ප්‍රනීත සූප ව්‍යාංජනත් එක්ක ඇල්හාලි බත් වලින් සුවඳ මේ පාත්‍රයට පූජා කරලා තියෙන දානෙ ටික දැක්කා විතරයි කේන්ති ගියා. අන්න බලන්න මසුරුකම ලෝභකම දානයක් දීලා හිත පහදවා ගන්න බැරි මසුරු මේ සිටුවරයාගේ හැටි. හිතට තරහක් කේන්තියක් ආවා. මොකුත් කිව්වේ නැහැ ඒ වෙලේ. හොඳයි ස්වාමීනි එහෙනම් වඩින්න කියලා කේන්තියෙන් ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා බිරිඳට සේවිකාවන්ට කතා කරලා බැනගෙන ගියා. නුඹලට මං කිව්වේ තියෙන දෙයකින් හැන්දක් බෙදන්න කියලා. පාත්‍රයක් පිරෙන්න ප්‍රනීත විදියට දානි හදලා පූජා කරේ කාගෙන් අහලාද කියලා අනේ අර ගෙදර මිනිස්සුන්ට බැනලා හිත අපහදවාගෙන ආයි මගෙන් අහන්න නැතුව කිසිම විදිහකට මේ ගෙදරට කිසි කෙනෙකුට දානි හැන්දක් දෙන්න බෑ කියලා ඔන්න බැනවැදුණා. බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ දා කොසල් රජුරවන්ට කියන රජතුමනි බොහෝ කාලයකට පෙර එදා ඔය සිටුවරයා ඒ දානි හැන්දක් හරි බෙදන්න කියලා හිත පහදවාගෙන දන් දුන්නේ පසේ බුදු කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි කියෝ. ඒ දන් දීපු පිනෙන් තමයි ඔය මහා සිටුවරයෙක් වෙලා ආත්ම ගානක් ඉපදී ආවේ. දෙවිය ලෝකෙත් ඉපදුනා කියෝ. මනුස්ස ලෝකෙ උපන් ආත්ම ගණනාවක බොහෝ ධනවත් සිටුවරයෙක් හැටියට ඉපදුනේ ඇයි? පසේ බුදු කෙනෙකුට අනන්තයි අප්‍රමේයයි දාන ආනිසංස. දන් හැන්දක් හරි බෙදන්න කියලා හිත පහදවාගෙන ඒ වෙලාවේ සේවකෙක් පිටත් කරපු පින කියෝ. නමුත් රජතුමනි දීපු දානයට ලෝභ කරා මසුරු වුණා. දන් දීපු අයට බැනවැදුණා. ඒ අකුසල විපාකයෙන් කොයිතරම් සැප සම්පත් ලැබුණත් භුක්ති විඳින්න පින නෑ කියෝ. දිව්‍ය ලෝකේ පහළ වුණත් දිව්‍ය සැප සම්පත් විඳින්න පින නෑ. අනිත් දෙවිවරු විනෝද වෙනවා, නන්දන උයනට යනවා, සතුටු වෙනවා, දිව්‍ය භෝජන, දිව්‍ය සැප සම්පත් එක්ක සැපවත් ජීවිත ගත කරනවා. දෙව්ලොව ඉපදුණත් ඔහේ පැත්තකට වෙලා හිටියා. අර දිව්‍ය සැප සම්පත් භුක්ති විඳින්න පින නෑ. ටික දවසකින් චුත වෙලා පහළට වැටුණා. මනුස්ස ලෝකෙ ඉපදුනාම ඔහොම ධනවත් සිටු පවුලක. හැබැයි හරියට ඇඳුමක් අදින්නේ, වැරහැලි ඇඳගෙන ඉන්නේ. හරියට කන්නේ නෑ. බොහෝම හිගන්නෙක් වගේ ජීවිතයක් ගෙවනවා. ඔය වගේ ආත්ම ගානක් ආපු සංසාරේ එක ආත්මික දේපල වස්තුව වෙනුවෙන් සහෝදරයෙක්ගේ දරුවෙක්ව මැරුවා කිව්වා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්න පෙර සසරේ කරපු කර්ම විපාක. ඒවැ විපාකයක් බලවත් වෙලා ඒ වෙලේ කොසල් රජු අහනවා ස්වාමීනි ඔහු දැන් කොහෙද ඉපදුනේ? බුදුරජාණන් වහන්සේ වදාළා ඔහු දැන් අපායේ කිව්වා.
අර පෙර කරපු අකුසල් මේ ඔක්කොම බලවත් වෙලා මරණින් මත්තේ දැන් අපායට වැටිලා. එතකොට බලන්න කෝටි ගණන් වස්තුව තිබුණත් දීපු දානයට ලෝභ කරපු නිසා භුක්ති විඳින්න පින නැහැ. ඔය වගේ මිනිස්සු අද නැද්ද කියලා බලන්න. සමහරව ඉන්නවා බැංකු පොත්වල තියෙනවා කෝටි ගණන් සල්ලි. හැබැයි කන්නේ නැහැ. හරියට කෑමක් කාලා ජීවත් වෙන්නේ නැහැ. හොඳ ගෙයක් දොරක් හදාගන්නේ. වාහනයක් ගන්න. හොඳ වාහනයක් පාවිච්චි කරගෙන සැපසේ ජීවත් වෙන්න පුළුවන් සේවකයෝ ඇතුව ඊළඟට තමන්ට හොඳට ගෙයක් දොරක් හදාගෙන කාලා බීලා තමනුත් ඒ ධනෙ භුක්ති විඳින ගමන් දුගී මගේ යාචකයන්ට උදව් උපකාර කරලා දම්පැන් දීලා ශාසනය වෙනුවෙන් රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් නැති බැරි මිනිස්සුන්ට උදව් උපකාර කරගෙන බොහෝ පින් කරගෙන ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙනවා. හැබැයි කාටවත් දෙයක් දෙන්නෙත් නෑ, දන් දෙන්නෙත් නෑ, පිනක් කරන්නෙත් නෑ, තමන් කාලා බීලා ඉන්නෙත් නෑ. සමහරු ඉන්නවා හොරෙන් එක එක්කෙනාගේ නම් වලට එක්ක ඉඩම් අරන් දාලා. හතර වටේ තියෙන අක්කර 10 15 20 රට පුරා ඉඩම් අරන් දාලා තියෙනවා. කොහේ හරි තියෙන ගොඩ නැගිලි ඉඩම් වලට සල්ලි දාලා. බැංකු පොත්වල එක එක නම් වලින් බැංකු ගිණුම් ආරම්භ කරලා කෝටි ගණන් සල්ලි හංග ඉන්නවා. මේවා දැනගනී කියලා හිඟන්නෙක් වගේ ඉන්න එක පරණ වාහනයක් තියාගෙන. කන්නෙත් නෑ. සේවකයෙකුත් නෑ, කාත් කවුරුත් නෑ, සලකන්න කෙනෙක් නෑ. හිඟන්නෙක් වගේ ඉඳලා හිටි ගමන් මැරිලා යනවා. අර වස්තුව, දීපල, කෝටි ගාණක් වස්තුව රාජසන්තක වෙනවා. එක්ක හොරෙක් අයිති කරගන්න. ඔය වගේ මිනිස්සු ඕන තරම් ඉන්නවා. දීපු දානයට ලෝභ කරලා, මසුරු කරලා, බැනලා, නින්දා කරලා අන්න ඒවැ විපාක සසරේ නැහැටි. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න අපි මේ ඉන්නේ අපායක නෙමෙයි. අපි මේ ඉන්නේ මනුස්ස ලෝකේ. සුගතියක ඉන්නේ. ඒ නිසා සුගතියක ජීවත් වෙනවා නම් තමන්ට යමක් තියෙන කෙනෙක් නම් තමන්ට අපේ පෙර පින්පව් අනුව තමයි අපිට ලැබීම තීරණය වෙන්නේ. ඒක බුදුහාඳුරු පෙන්නවා දක්ඛිනා විභංග සූත්‍රය වගේ දේශනාවල, චුල්ලකම්ම විභංග සූත්‍ර වගේ දේශනාවල කෙනෙක් පොහොසත් වෙනවා, කෙනෙක් දුප්පත් වෙනවා, කෙනෙක් උත්සාහයෙන් දියුණු වෙනවා, කෙනෙක් කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න බෑ. උත්සාහය, වීරිය, නුවණ වගේම පෙර පින්පව්, පෙර සසරේ කරපු කුසල් අකුසල් මේවට බලපානවා. සමහරු ඉන්නවා මහා උගත්තු, ජීවිත කාලෙම ඉගෙනගෙන බොහොම බුද්ධිමත් මිනිස්සු. ව්‍යාපාර දැනුම හැම දෙයක්ම තියෙනවා. හැබැයි මොන දේ පටන් ගන්න ගියත් කඩාගෙන වැටෙනවා. මොනවා හරි ප්‍රශ්න, සේවක ප්‍රශ්න, මොනවා හරි ගින්නකට හරි අහු වෙනවා, ගම් වතුරකට අහු වෙනවා. තමන්ගේ මොනවා හරි තියෙන සම්පත් දම දහන්නේ සත්තු කාලා හරි ස්වභාවික විපතකින් හරි විනාශ වෙනවා. මහා පාරට හිඟමනට වැටෙනවා. මොන දේ කරන්න ගියත් හරියන්නේ පෙර කර්ම විපාක. සමහර අය ඉන්නවා උගත්කමක් නැති වුණත්, දැනුම නැති වුණත් ඉක්මනින් දියුණු වෙනවා. පෙර සසරේ පින් තියෙන අය නොසිතන විදිහට බලාගෙන නැති එක සතියේ මාසෙන් නොසිතන විදිහට තමන් හිතන විදිහට ධන දහන්නේ සම්පත් වස්තුව දියුණුව ලැබෙනවා මිනිස්සුන්ට. මේ හැම දෙයක්ම එක්ක පෙර සසරේ කරපු පින් පව්වල විපාක අපි පස්සෙන් එනවා. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් පින් කරන්න. දන් දෙන්න. අතහැරීම, ත්‍යාග සම්පත්තිය සසරේ පුරුදු කරගන්න. ඔබ යම්කිසි ධනයක් ඔබේ උත්සාහයෙන්, වීරියෙන් ඔබ රස්සාවක් කරලා, ව්‍යාපාරයක් කරලා ඔබ දියුණු වෙච්ච කෙනෙක් නම් ඒ දියුණුව වගේම ඒ ධනය භුක්ති විඳින්න පෙර පින තියෙන්න ඕන. මතක තියාගන්න. ඔබට ධන දහන්නේ සැප සම්පත් තිබිලා ඔබ හිඟන්නෙක් වගේ ජීවත් වෙනවා නම් ඒක කර්ම විපාකයක්මයි. ඒ නිසා මෙලව සැප විඳින්නත්, පරලොව එහි විපාක ලබන්නත්, සංසාරේ නිවන පිණිසේ පින බලවත් කරගන්නත් පෙර පිනම සසර පුරුදු කරපු ඒ පුණ්‍ය ශක්තියම තමන්ට බලවත් වෙන්නට ඕන. ඒ නිසා මතක තියාගන්න අපි මේ ඉන්නේ අපායක නෙමෙයි. අපි ඉන්නේ පෙරේත ලෝකෙකත් නෙමෙයි. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලබලා පෙරේතයෝ විදිහට ජීවත් වෙන්න එපා. වැරහැලි ඇඳගෙන තමන්ට ඇඳුමක් නැතුව නෙමෙයි සමහරු. එකම ඇඳුම් තියෙනවා, අල්මාරිය එක්ක පුරෝගෙන ඉන්නවා, අඳින්නේ නැහැ. ඒවා හේම එක්ක කාව කාලා ගිහිල්ලා
නිකම්ම පුස්සල්ලලා හොඳ ඇඳුම් තියෙන හැමදාම එකම ඇඳුම් ඇඳගෙන ඒකෙම දැලි කුණු පිහදාගෙන නාන්නේ නැහැ, පිරිසිදු වෙන්නේ නැහැ. හොඳ ලස්සනට ඇඳුමක් ඇඳලා ජීවත් වෙන්නේ නැහැ. ගෙදර කන්න බොන්න ඕන තරම් දේපල තියෙනවා, සල්ලි තියෙනවා. ඒත් කන්නේ බොන්නේ නැහැ. පිනක් දහමක් කරන්නේ නැහැ. ඒවා කර්ම විපාක. ඒවා අකුසල විපාක මතක තියාගන්න. සමහරෙකුට හිතෙන්න පුළුවන් අර පිරිමැස්ම කියලා. ඒ අර පිරිමැස්මනේ ඒ කුණුකම. කර්ම විපාක. ඒ නිසා පින්වතුනි මනුස්ස ලෝකේ ජීවත් වෙනවා නම් මිනිස්සෙක් විදිහට සුගතියක ඉන්න විදිහට ජීවත් වෙන්න. මේ පෙර පිනක් සුගතියක ඉපදිලා ඉන්නේ. පෙරේත ලෝකෙක නෙමෙයි. ඒක හොඳට තේරුම් අරගෙන මනුස්ස ලෝකේ මිනිස්සෙක් විදිහට සතුටින් ජීවත් වෙන්න. උත්සාහයෙන් වීරියෙන් දියුණු වෙන්න. බලන්න බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපඤ්ඤ සූත්‍රය වගේ දේශනාවල පෙන්වුවා. උත්හාන සම්පදා උත්සාහයෙන් දියුණු වෙන හැටි. තමන් රැකියාවක් වේවා, ව්‍යාපාරික වේවා දියුණුව කරා යන හැටි. ආරක්ක සම්පදා තමන්ගේ ව්‍යාපාර ධනය මේවා ආරක්ෂා කරගන්න හැටි. ඊළඟට සමජීවි කතා ආදායමට ගැලපෙන වියදම් රටාවක් එක ජීවිතේ සතුටින් ජීවත් වෙන හැටි. ආදායමට අනුව ජීවිතය පුරුදු කරගන්න. එහෙම ජීවත් වෙන්න දක්ෂ වෙන්න. බොහෝ වෙලාවට අපි ගමු කෙනෙක් ඉන්නවා කෝටිපතියෙක්. එයාට ඊරිසියා කළ වැඩක් නැහැ. ඒ සසරේ දන් දීපු කෙනෙක්. සමහරලාවට එයා කෑම කන්නේ රටේ සුපිරිම හෝටලයකින් වෙන්න පුළුවන්. යන්නේ කෝටි 6-7ක වාහනයක වෙන්න පුළුවන්. එයා එක කෑම වේලකට අපි ගමු 50,000 ලක්ෂ වියදම් කරන මිනිස්සු ඉන්නවා. කෙනෙකුට ඒ දිහා බලලා සාප කරන්න හිතෙනවා නම්, හිතේ ඉරිසියාවක් උපදිනවා නම් ඒක ඔහුගේ ප්‍රශ්නයක් නෙමේ, ඔබේ ප්‍රශ්නයක්. ඔබේ තියෙන ඉරිසියාව, ඔබේ හිතේ තියෙන කුහකකම. ඔබ තවත් පහලට වැටෙනවා මිසක් ඔබට කවදාවත් දියුණුව කරා යන්න බෑ. ඒ ඔහුගේ පින. හැබැයි ඔහු හොරා කාලා වංචා කරලා මොනවා හරි වැරදි වැඩ කරලා පගාරගෙන දුරාචාරයෙන් හම්බ කරගත්ත දෙයකින් නම් එහෙම ජීවත් වෙන්නේ. ඒක විපාකෙත් ඔහු අරගෙන යයි. මේ ඉන්න ටික කාලේ ඔහු අනුන්ගේ සල්ලි වලින් වැජබිලා හිටියට සසරේ වගේ වාගෙන කල්ප ගණන් දුක් විඳ විඳයයි. ඒ නිසා කවදාවත් තියෙන කෙනෙක් දැකලා ඊරිසියා කරන්න එපා. එයා සසරේ පින් කරපු නිසා. තමනුත් උත්සාහයෙන් වීරියෙන් පින් කරන්න, දන් දෙන්න, දියුණුව කරා යන්න වීරිය ඇති කරගන්න. නැති බැරි අයට උදව් කරන්න, පින් කරන්න. අන්නේ නිසා කෙනෙකුට දන් දීපු කෙනෙකුට තමන් කරපු පින් සිහි කර කර භාවනාවක් කරන්න පුළුවන්. අද අපි කතා කරේ භාවනාව. ඒකට ධර්මයේ කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. මම මේ විදියට පින් කරපු කෙනෙක්. මම මේ විදියට දන් දීලා තියෙනවා. මගේ ජීවිතේ මම මේ වගේ නැති පෙරිය අයට උදව්පකාර කරා. මම මේ තරම් පින් කරගත්තා කියලා කරපු පින් සිහි කර කර භාවනා කරන්න. ඒක භාවනාව. කොච්චර ලාභයක්ද මම මෙහෙම දන් දුන්නා. මම මේ වගේ පින්කම් කරා. මගේ ජීවිතේ මම මහා පින් කරගත්ත කෙනෙක් කියලා කරපු පින් සිහි කරන්න පින බලවත් වෙනවා. ත්‍යාගානුස්සති භාවනාව. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ නිතර සිහි කළ යුතු බුද්ධානුස්සතිය, බුදු ගුණ සිහි කිරීම, ධර්මයේ ගුණ සිහි කිරීම ධම්මානුස්සති භාවනාව, නිතර සංඝ ගුණ සිහි කිරීම සංඝානුස්සති භාවනාව, නිතර තමන්ගේ සීලාදී ගුණධර්ම සිහි කරමින් කරන භාවනාව සීලානුස්සති භාවනාව. ඊළඟට ත්‍යාග සම්පත්තිය කරපු පින්කම් සිහි කර කරපන භාවනාව ත්‍යාගානුස්සතිය. ඊට අමතරව තමන් වඩපු සද්ධා, සීල, සුත්ත, ත්‍යාග, ප්‍රඥා, තමන් තුළ තියෙන මේ ගුණධර්ම සිහි කරමින් සුගතියේ හිත පිහිටවාගෙන හිත වඩන දේවතානුස්සති භාවනාව. මේ වගේ භාවනා ගොඩාක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අපිට හැම ඉරියව්වකින්ම උදේ නැගිටපු වෙලාවේ ඉඳන් බුදු ගුණ සිහි කරමින් දවස පටන් ගන්න. උදේ නැගිටපු ගමන් පුරුදු වෙන්න උදේ පාන්දර බුදු ගුණ සිහි කරලා අර මෝර පිරිතේ තියෙන ගාථාව දවසේ උදේ හවස සිහි කරන්න. උදේචයන් චක්කුමායේක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ තන් තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං. අද උදෑසනින් සූර්යාලෝකයේ ලෝකෙට පහළ වෙනවා. ඉර උදා වෙනවා. රන්වන් රැස් විහිදුවනවා.
ආලෝකයේ පහළ වෙනවා. අද දවස පුරා මට මේ සූර්යාලෝකයත් එක්ක අද මං ගොඩාක් වැඩවල අද දවසේ යෙදෙනවා. ගමන් බිමන් ඇති, රස්සාවට යන්න ඇති, වැඩ කරන්න ඇති, දරුවන්ගේ වැඩ ඇති, බොහෝ වැඩ ඇති ඔබට ජීවිතේ. අද දවස පුරාම මට කිසිම කරදරයක්, විපතක්, අනතුරක් නොවේවා කියලා තමන්ට ආරක්ෂාවක් අධිෂ්ඨාන කරනවා. යේ බ්‍රහ්මනා වේද ගුරු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම්පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා ඒ ආරක්ෂාව පිහිටන් මේ විශ්වයේ පහළ වෙච්ච යම්තාක් බුදුරු ඇත්තේ සියලු බුදුරුන්ට මගේ නමස්කාරයම වේවා කියලා බුදුරු සිහි කරලා උදේ පාන්දරින් හිතෙන් වන්දනා කරනවා. තේජ මම්පාලයන්තු ඒ බුදුවරුන්ගේ බුද්ධ ශක්තියෙන් මා වද දවස පුරාම ආරක්ෂා වේවා කියලා තමන්ට ආරක්ෂාවක් අධිෂ්ඨාන කරනවා. නමත්තු බුද්ධානං මේ විශ්වයේ පහළ වූ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධියා ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරයම වේවා. නමෝ විමුක්තානං විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියයි විමුක්ති මාර්ගයෙන් නිවන් මගට ආර්ය අෂ්ටාංගික මාර්ගයට මගේ නමස්කාරය වේවා කියලා උදේ පාන්දර බුදු ගුණ සිහි කරලා ආරක්ෂාවක් අධිෂ්ඨාන කරගෙන දවසේ වැඩ පටන් ගන්න. දවස පුරා කරන හැම වැඩක් තුලම සිහිය පවත්වන්න, සම්පජන්ණයෙන් ඉන්න. හිතට අකුසල් ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා. හොඳ සිහියෙන් හිත රැක ගන්න. හැම වෙලාවෙම මෛත්‍රිය තුල, බුදු ගුණ මානසිකාරය තුල, ධර්මයේ ගුණ සිහි කිරීම තුළ හිත රැකගෙන දවස ගත කරන්න. ආයි භාවනා කරන්න අමුතු වෙලාවක් ඕනේ නැහැ. දවසම භාවනාව හිතේ වැඩෙනවා. හවස නිදාගන්න යනකොට, ඉර බැහැගෙන යනකොට, හරියට නම් දේශනාවේ තියෙන ඉර බහිනකොට කියන ගාථාව අඩු ගානේ නින්දට යනකොට හරි හවසට සිහි කරනවා අපේ චයන් චක්කුමායේක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසක් තයජ්‍ය ගුත්තා විහරේ මුරත්ති. හිර බැස යනවා. අන්ධකාරය ඇති වෙනවා. ආලෝකෙ නැති වෙලා සූර්යාලෝකේ රන්වන් රැස් විහිදිච්ච ආලෝකය පහළ කරපු සූර්යා බැස යනවා. අද රාත්‍රී කාලේ මට කරදරයක්, විපතක්, අනතුරක් නොවේවා කියලා සිහි කළ අධිෂ්ඨාන කරගන්න. ඒ අධිෂ්ඨාන කරලා හිතෙන් මෙනෙහි කරනවා නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්ති. අර ගාථාවම යේ බ්‍රාහ්මනා වේද ගුරු සබ්බ ධම්මේ මේ විශ්වයේ පහළ වූ සියලු බුදුරුන්ට මගේ නමස්කාරය වේවා. ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට, ඒ බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මාව ආරක්ෂා වේවා. අද රාත්‍රී කාලේ පුරා තේජ මම්පාලයන්තු. හවසට සිහි කරනවා සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. ඒ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විශ්වයේ පහළ වෙච්ච සියලු ඒ ආර්යයන් වහන්සේලාට මගේ නමස්කාර වේවා. උන්වහන්සේලාගේ ඒ උතුම් නිවන් මගට බුදුරු පෙන්නලා දෙනේ නිවන් මගට මගේ නමස්කාර වේවා කියලා සිහි කරලා රාත්‍රී නිින්දට යනවා. නිින්දට යනකම් මෛත්‍රී වඩන්න, බුදු ගුණ සිහි කරන්න. බලන්න දවසම කොච්චරනම් හිත රැකිලාද, ධර්මයේ තුල කොච්චර හිත පිහිටනවද. ඒ නිසා පින්වතුනි දවසින් දවස, මොහොතින් මොහොත, ෂණයෙන් ෂණේ මරණය කරා යන අපේ ජීවිතය තුළ අපි දන්නේ නැහැ මොන වගේ කරදරයක්, මොන වගේ විපතක්, මොන වගේ දෙයකට අපි මුහුණ දෙයිද. අපි ඉන්නේ ලෝකෙ විශාල විපත් කරදර ගොඩක් මැද්දේ. අද ලෝකෙ බලවත් රටවල් මේ ව්‍යසනය නිසා අන්ත අසරණ වෙලා ලක්ෂ ගණන් මිනිස්සු මේ වෙනකොට ලෝකේ මිය ගිහිල්ලා විශාල පිරිසක් රෝහල්වල, දැඩි සත්කාර ඒකකවල මේ වසංගතයත් එක්ක හුස්ම ගන්න බැරුව මැෂින් වලින් කොච්චර කී දෙනෙක් ජීවිතේ දුක් විඳිනවද. තව බොහෝ දෙනෙක් මේ රෝගී ගොදුරු බවට පත් වෙලා අපි දන්නේ නැහැ අනාගතේ ස්වභාවික විපත්, ව්‍යසන, ගම් වතුර, නායාම්, භූමිකම්පා, සුලිසුලං, කුණාටු අනතුරු විපත් කොච්චරනම් අපේ ජීවිතවලට කැරකි එනවද. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔය අනතුරු වලින්, විපත් වලින්, වසංගත වලින්, කරදර වලින් බේරිලා යම්තම් හරි අවුරුදු 60 70ක් 80ක් ජීවත් වෙනවා කියන්නේ පුදුම ආශ්චර්යයක්.
මැරෙන්න තියෙන අවස්ථාවල් ගැන සිහි කර මරණ සතියත් භාවනාවක් මතක තියාගන්න. කෙනෙක් මරණ සතිය වඩනවා නම් අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න හිත අප්‍රමාදයේ පිහිටනවා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ මරණ සති භාවනාව පෙන්වුවේ මහණෙනි අප්‍රමාදී භාවයේ පිණිස උපකාර වෙන යම්තාක් භාවනාවක් නැද්ද? ඒ සියල්ල අතරින් මරණ සතියම අග්‍රයි කියෝ. මරණ සති භාවනාව තරම් අප්‍රමාදීව ධර්මාවබෝධයට උපකාර වෙන වෙනත් භාවනාවක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නෑ කියලා පෙන්වුවේ. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතන්න. හැම වෙලාවෙම සිහි කරන්න. තමන් ජීවිතයේ ගෙවපු ආකාරය, ජීවිතේ තමන්ට වෙච්ච කරදර විපත්, 99 බේරිච්ච අවස්ථාව ඕන තරම් ජීවිතේ ඇති. ඒ අතර සිහි කරන්න දැන් මම මැරුණොත් කොහේ යයිද? අපි කවුරුත් දරාගෙන ඉන්නේ මරණය උරුම කරගත් ජීවිතයක්. ගෙවෙන හැම මොහොතක්ම, හැම දවසක්ම, හැම රැයක් දවාලක්ම, දින සති මාස මරණයට අපි ලං වෙනවා. අපි දන්නේ නැහැ කවදා කොයි විදියට මොන වගේ විපතකින් අපි මැරෙයිද. අප්‍රමාදී වෙන්න, අප්‍රමාදීව සීලාදී ගුණ ධර්ම රකින්න. භාවනාවක හිත පිහිටවා ගන්න. හිත රැක ගන්න. කෙලෙස් වලින් හිත යට වෙන්න දෙන්න එපා. කිසිම කෙනෙකුට වචනකින්වත් හිංසාවක්, පීඩාවක් කරන්න එපා. විශේෂයෙන් ඉරිසියාව, කුහකකම පුදුම විදියට සමාජ මිනිස්සු අතර වැඩි වෙගෙන යනවා. කෙනෙක් දිහා බලලා අනුන්ට ඊරිසියා කරන ඒවා, අනුන්ට සාප කරන ඒවා, අනුන්ගේ දේවල් වලට ලෝභ කිරීම, ඒකට ධර්මයේ කියන අවිජ්ජාව. අනුන්ගේ දේවල් වලට ආසා කරනවා, ලෝභ කරනවා, මසුරු වෙනවා. ඒවත් එක්ක නොයේක් සැලසුම් කරනවා. අනුන් නැති කරන්න, විනාශ කරන්න, අනුන්ගේ දේවල් වලට කොච්චර මිනිස්සු හිතේ මේ පහස් සිතුවිලි ඔබ විනාශය කරා රැගෙන යනවා මිසක් ඔබට කිසිම පිහිටක් පිළිසරණක් නැහැ. ඒ නිසා දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන කෙනෙක් වෙන්න නම් මෛත්‍රී සිතම වඩන්න. සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරගන්න. මෙත්තා, මිත්‍රත්වය, මෛත්‍රිය, කරුණාව, කෙනෙක්ගේ දුකකදී හිත උණු වෙන ගතිය, අනේ පව් කියලා උදව්වක් කරන්න හිත නැඹුරු වෙන, කෙනෙකුට පිහිට වෙන මනසක් ඇති කරගන්න. මුදිතාව අමාරු දෙයක්, හැබැයි පුරුදු කරගන්න. ඉරිසියා නොකිරීම, කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වීම, මුදිතාව, උපේක්ෂාව, කර්මඵල ගැන සිහි කරලා මේ හැම කෙනාම කර්මයේ දායාද කරගත්ත, කර්මයේ උප්පත්තිය කරගත්ත පිරිසක් කියලා මෙනෙහි කරලා අවබෝධයෙන් මධ්‍යස්ථ හිතක් පුරුදු කරගන්න. ඔන්න ඔය සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ජීවිතේ පුරුදු කරගෙන ධර්මානුකූලව ජීවිතේ පුරුදු කරගන්න දක්ෂ වෙන්න. එහෙමනම් ඔබ හැම දිනාටම අපි හදවතින්ම ආශිර්වාද කරනවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස, මොහොතින් මොහොත, ෂණයෙන් ෂණේ මරණය කරා ලං වෙනවා. අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොත ජීවිතේ මරණයට පත් වෙයිද, අවසන් වෙයිද. ඒ නිසා අප්‍රමාදී වෙන්න. ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින්, සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද දායකත්වය දරන ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි සාමා කස්තුරි රත්න මහත්මියටත් එතුමියගේ පවුලේ සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාටම, ඥාති හිත මිත්‍ර ආදී හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද දායකත්වයෙන් සම්බන්ධ වෙන්නේ නොම්බර 49 අප්ලෑන්ඩ් රෝඩ්, බර්ලින්ටන්, ඇමරිකාවේ බොස්ටන් කියන නගරේ පදිංචිව සිටින පින්වත් පිරිසක්. ඉතින් ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි සාමා කස්තුරි රත්න මහත්මියගේ උතුම් අරමුණු බවට පත්වෙන්නේ තම දෙමාපියන් වන මීට වසර 46කට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු මහර කඩවත විසූ අමාසීලී සේනාධිපතිද සිල්වා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම,
වසර 34කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු තම පියාණන් වන බෙනඩික්ද සිල්වා පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් සියලු සංසාරගත මිය පරලොවගේ ඥාතීන්ට පින්දීම. ඉතින් එහෙමනම් ඒ නම් සඳහන් කරපු දෙමාපියන් වගේම සියලු ඥාතීන් සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේට අපට ආශිර්වාද කිරීමත් මේ වන විට ලෝකේ පුරා පැතිරීගෙන යන මේ වසංගතය නිසා පීඩාවට පත් වෙලා ඉන්න සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. ඒ අයට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාද ඉක්මන් සුවපත් භාවයේම සැලසේවා කියන ආශිර්වාදය ඒ පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි සාමා කස්තුරිරත්න මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් ධර්ම දානමේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.